පුතේ දැන් අපි කතා කරන්න යන්නේ තවත් වැදගත් දෙයක්. ඒ තමයි දෛශික දෙකක් අතර කෝණය ගැන. පැහැදිලිද? දැන් ඒකට මම විස්තරයක් දීලා තියෙනවා. ඒක සටහන් කරගෙන ඊට පස්සේ අපි මේක සාකච්ඡාවට බඳුන් කරමු. පුතේ ඕනෑම දෛශික දෙකක් එකම ලක්ෂයකින් ඉවතට හෝ එකම ලක්ෂයක් දෙසට නිරූපණය කළ විට එම දෛශික දෙක අතර ඇතිවන කුඩා කෝණය දෛශික දෙක අතර කෝණයයි. එහෙනම් මේක තමා පුතේ දෛශික දෙකක් අතර කෝණය පිළිබඳ පැහැදිලි කිරීමට අදාළ විස්තරය. දැන් ඔයාලා මේක සටහන් කරගෙන ඊට පස්සේ මේ පැහැදිලි කිරීම බලන්න. එන්නකෝ. පුතේ මම ඔන්න ගන්නවා A කියලා දෛශිකයක් මේ පැත්තට ගමන් කරනවා කියලා. ඔන්න A තියෙන දෛශිකයේ මේ දිශාවට තියෙන්නේ. අපි හිතන්නකෝ B කියන දෛශිකයක් මෙහෙම තියනවා කියලා. ඔන්න B දෛශිකය. දැන් මේක නේද A හා B දෛශික නිරූපණය කරලා තියෙන විදිය. දැන් මම මේ දෛශික දෙක පුතේ නිරූපණය කරනවා එකම ලක්ෂයකින් ඉවතට යන විදියට. එකම ලක්ෂයක් කියලා ගත්තොත් මේක නම් මේකෙන් ඉවතට ගමන් කරන ආකාරයෙන් B දෛශිකයත් මේකෙන් ඉවතට ගමන් කරන විදිහට A දෛශිකයත් නිරූපණය කරනවා. එහෙම නැත්නම් පුතේ මට පුළුවන් මේ එකම ලක්ෂයක් මෙතන නිරූපණය කරලා මේ දෛශිකය දෙසට එන ආකාරයට පුතේ ඔන්න B දෛශිකය නිරූපණය කරා. මේ ලක්ෂයේ දෙසට තමයි දැන් B දෛශිකය තියෙන්නේ. මේ ලක්ෂයේ දෙසට තමයි පුතේ A දෛශිකය තියෙන්නේ. බලන්න. මෙතනදි තියෙන්නේ පුතේ එකම ලක්ෂයකින් ඉවතට යන අයුරු, මේ තියෙන්නේ පුතේ එකම ලක්ෂයක් දෙසට පැමිණෙන අයුරු. මෙන්න මේ පරිද්දෙන් දෛශික දෙක නිරූපණය කරාම පුතේ මෙන්න මේ දෙන්න අතර ඇති වෙන බලන්න අර විස්තරේ තියෙනවා කුඩා කෝණය. පැහැදිලිද? ආන්ගේ දැන් මේක එතකොට මහා කෝණයක් නේ. මේක ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. මේ දෛශික දෙක අතර ඇති වෙන කුඩා කෝණය තමයි දෛශික අතර කෝණය කියලා අපි සඳහන් කරන්නේ. මේ පරිද්දෙන් නිරූපණය කළත් මේ පරිද්දෙන් නිරූපණය කරත් මේක ඇල්පා නම් පුතේ මේක ඇල්පාම වෙනවා. මේක තමයි පුතේ එහෙනම් දෛශික දෙකක් අතර කෝණය කියලා අපි සඳහන් කරන්නේ. මේ දෛශික දෙක අතර කෝණය අපිට ඕන වෙනවා පුතේ දෛශික වල අපි කතා කරන අදිශ ගුණිතය හෙවත් තුත් ගුණිතය පිළිබඳ සාකච්ඡාවට. එහෙනම් මේකෙන් පස්සේ අපි සාකච්ඡා කරන්නේ දෛශික වල තිත් ගුණිතය. ඒ තිත් ගුණිතයේ භාවිතයෙන් අපිට ගැටලු විසඳන්න වෙනවා. ආන්ගේ ගැටලු විසඳන අවස්ථාවේදී දෛශික අතර කෝණය යයි යම් තැනක මා සඳහන් කරනවා නම් ඒකේ අර්ථය වෙන්නේ පුතේ දෛශික දෙකක් එකම ලක්ෂයකින් ඉවතට හෝ එකම ලක්ෂයක් දෙසට වන අයුරින් නිරූපණය කළ විට එම දෛශික අතර ඇතිවන කුඩාතම කෝණයට දෛශික අතර කෝණය කියලා අපි සඳහන් කරනවා හඳුන්වනවා කියන එක. දැන් එහෙනම් අපි යොමු වෙමු පුතේ අදිශ ගුණිතය පිළිබඳව අධ්‍යයනය කරන්න. ඔන්න පුතේ අදිශ ගුණිතය හෙවත් තුත් ගුණිතය පිළිබඳව අපි අධ්‍යයනය කරන්න යනවා. මොකද්ද මේ අදිශ ගුණිතය නැත්නම් තිත් ගුණිතය කියන එකේ තේරුම? බලන්න අර්ථ දැක්වීම. මේවා ලියා ගන්න සටහන් පොතට එකතු කරගන්න. A දෛශික හා B දෛශික යනු ඕනෑම දෛශික දෙකක් පිට. එහෙනම් මේ අදිශ ගුණිතය හෙවත් තිත් ගුණිතය අපිට සාකච්ඡා කරන්න පුළුවන් පුතේ A දෛශික හා B දෛශික කියන ඕනෑම දෛශික දෙකකට. තේරුණාද වැදගත්කම? එහෙනම් අපිට මේක සාකච්ඡා කරන්න පුළුවන් ඕනෑම දෛශික දෙකකට. ඊළඟට මේ තිත් ගුණිතය නිරූපණය කරන්නේ මේ විදිහට බලන්න. A දෛශික ඩොට් B දෛශික. ඔන්න නිරූපණය කරන විදිය. A දෛශික ඩොට් B දෛශික. මගින් දක්වනු ලබන මොකද්ද මේකෙන් දක්වන්නේ? A දෛශික ඩොට් B දෛශික සමානයි පුතේ. ඒ කියන්නේ තිත් ගුණිතය සමානයි. එහෙනම් මේක තමයි ඔය තිත් ගුණිතයට අදාළ සූත්‍රය පුතේ. මොකද්ද? A තිත් ගුණිතය B A ඩොට් B සමානයි. A මාපාංක, ඒ කියන්නේ A දෛශිකයේ මාපාංකය ඉලක්කමක්. වතාවක් B දෛශිකයේ මාපාංකය ඉලක්කමක්. වතාවක් cos ඇල්ෆා යන අදිශ රාශියට. ඇයි මේ අදිශ රාශිය කියලා කියන්නේ මෙතන?
පුතේ මේකෙන් ලැබෙන්නේ ඉලක්කමක් මේකෙන් ලැබෙන්නේ ඉලක්කමක් දැන් මේ cos alpha කියන එක්කෙනාට ලැබෙන්නේ ඉලක්කමක්නේ එහෙනම් ඉලක්කම් තුනක ගුණිතයක් ඉලක්කමක්මයි නේද එහෙනම් අපිට ඒකෙන් කිය හැකි a දෛශික .b දෛශික කියන එකට ලැබෙන්නේ ඉලක්කම් වලින් උත්තරයක් දෛශික වලින් උත්තරයක් නෙමෙයි ආන් ඒ නිසා තමයි මේකට අදිශයකින් පිළිතුරු ලැබෙනවා අදිශ ගුණිතය තිත් ගුණිතය කියලා කියන්නේ ඒ නිසාමයි මේක අදිශ රාශියට a දෛශික b දෛශිකෙහි අදිශ ගුණිතයයි අර්ථ දක්වන්නේ පැහැදිලිද එහෙනම් ඕනෑම දෛශික දෙකක තිත් ගුණිතය හොයන්න පුළුවන් පුතේ ඒ ඕනෑම දෛශික දෙකක තිත් ගුණිතය සොයාගෙන යද්දි පුතේ අපිට කාරණා තුනක් වැදගත් වෙනවා එකක් තමයි පළමු දෛශිකයේ මාපාංකය ඒ කියන්නේ පළමු දෛශිකයේ විශාලත්වය දෙවෙනි දෛශිකයේ විශාලත්වය ඒ කියන්නේ දෙවෙනි දෛශිකයේ මාපාංකය cos alpha මොකද මේ alpha කියන්නේ පුතේ alpha යනු දෛශික දෙක අතර කුඩා කෝණයයි කලින් අපි සාකච්ඡා කළා නේද දෛශික දෙකක් අතර කෝණය නිරූපණය කරන හැටි ආන් ඒ දෛශික දෙක අතර කෝණය තමයි පුතේ මෙන්න මෙතෙන්ට එන්නේ ඒ කෝණයේ cos අගයත් මේකට අවශ්‍ය වෙනවා එහෙනම් ඔය කාරණා තුන දන්නවා නම් පුතේ අපිට a.b a දෛශික .b දෛශික හේවත් දෛශික අතර තිත් ගුණිතය හොයන්න පුළුවන්. කාරණේ පැහැදිලිද? හරි. එන්නකො මෙහෙට. ඔන්න මම පුතේ මෙන්න මේ පරිද්දෙන් O ලක්ෂයක ඉඳන් A කියන ලක්ෂයකට ආදාළව OA දෛශිකය සිම්පල් A ලෙස නිරූපණය කරනවා. අචල O ලක්ෂයකට පාපේක්ෂව පුතේ B කියන ලක්ෂයක පිහිටුම් දෛශිකයේ හෙවත් සිම්පල් B දෛශිකය මම මේ පරිද්දෙන් නිරූපණය කරනවා. බලන්න මේ පරිද්දෙන් නිරූපණය කළාම මේ දෛශිකයන් දෙකම පුතේ මෙන්න මේ එකම ලක්ෂයකින් ඉවතට තමා ගමන් කරනවා. එකම ලක්ෂයකින් ඉවතට ගමන් කරන පරිද්දෙන් දෛශික දෙක නිරූපණය කළ විට එම දෛශික අතර ඇතිවන මෙන්න මේ කෝණයට කියනවා අපි මේක තමයි ඒ දෛශික දෙක අතර ඇතිවන කුඩාතම කෝණය ආන් ඒ කෝණයට අපි නමක් දෙනවා දෛශික දෙක අතර කෝණය කියලා. පැහැදිලිද? ඒකට අපි නමක් දෙනවා දෛශික දෙක අතර කෝණය කියලා. පැහැදිලිද? එහෙනම් අපිට O ලක්ෂයක ඉඳන් ඉවතට යන පරිදි A දෛශිකයද O ලක්ෂයක ඉඳන් ඉවතට යන පරිදි B දෛශිකයද නිරූපණය කළ විට එම දෛශික අතර ඇතිවන කුඩාතම කෝණය දෛශික අතර කෝණය ඇල්ෆා වෙනවා. මේ සියල්ලම භාවිතා කරලා අපිට පුළුවන් පුතේ A දෛශික ඩොට් B දෛශික සොයන්න. එහෙනම් A දෛශික ඩොට් B දෛශික සමානයි A දෛශිකයේ මාපාංකය කියන්නේ මෙම රේඛාවේ දිග පුතේ වතාවක් B දෛශිකයේ මාපාංකය B දෛශිකයේ මාපාංකය කියන්නේ පුතේ මෙන්න මේ රේඛාවේ දිග වතාවක් cos alpha වෙනවා. මේක සුළු කළ කලපත් පුතේ ඉලක්කම් වලින් පිළිතුරක් ලැබෙනවා. මේ ඉලක්කම් වලින් ලැබෙන පිළිතුරට තමයි අපි කියන්නේ A දෛශික හා B දෛශික අතර තිත් ගුණිතය කියලා. පැහැදිලිද? හරි. දැන් එහෙනම් මේක සූත්‍රයක් විදිහට ඔයාලට මතක තියෙන්න ඕනේ. මේක සූත්‍රයක් විදිහට අපි භාවිතා කරලා ගණන් හදන්න වෙනවා. ඊට අමතරව මේකෙන් පුතේ පසුගිය විභාග ප්‍රශ්න විසඳන්නත් වෙනවා. කාරණා ටික පැහැදිලිද? සරල සූත්‍රයක් තියෙනවා. හරි. මේ සරල සූත්‍රයේ පුතේ මම තවදුරටත් ඔයාලට විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සරල සූත්‍රයේ තවදුරටත් විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විග්‍රහයත් හොඳට තේරුම් ගන්න. ඒ විග්‍රහය අනුසාරයෙන් මෙතෙක් ප්‍රශ්න අහලා නැහැ විභාගෙට. නමුත් අපිට යම් අවස්ථාවක ඒ විග්‍රහයේ භාවිතේනුත් ප්‍රශ්න ඇසීමේ ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ඒ කොටසත් අපි තේරුම් ගන්න උත්සාහ කරමු. ඔන්න පුතේ පැහැදිලි කරන්න යන අලුත් කාරණය. දැන් අපි කලින් රූප සටහනම ගමුකෝ. එතකොට තිත් ගුණිතය කියන්නේ මේක. කාරණේ ටික පැහැදිලිනේ. හරි. මෙන්න මේ A දෛශිකයේ හා B දෛශිකයේ තියෙනවනේ. පුතේ එතකොට A දෛශිකයේ මාපාංකය කියන්නේ අර දීලා තියෙන OA රේඛාවේ දිගනේ. මම ඒක ලියන්න.
එහෙනම් ඒ දෛශිකයේ මාපාංකය කියන්නේ OA රේඛාවේ දිග. වැඩි කරන්න ඕනේ කාගෙන්ද? B දෛශිකයේ මාපාංකය කියන්නේ OB රේඛාවේ දිග. වතාවක් කාගෙන්ද පුතේ? cos ඇල්ෆාගෙන්. ඔන්න ඔය ටික තේරුණාද? මාපාංකය කියන්නේ එම දෛශිකයේ විශාලත්වය. ඒ කියන්නේ ඔන්න ඔය රේඛාවේ දිග. ඔය ටික තේරුණාද? හරි. දැන් මම මේ cos ඇල්ෆා මුලින් ලියන්නම්. එතකොට මට ලැබෙනවා OA වතාවක් cos ඇල්ෆා වැඩි කිරීම OB. ඔහොම ලියන්න බැරිද? ඔහොම ලියන්න පුළුවන්. හරි. දැන් ඔය ටික ඔහොම හිතේ තියාගෙන මම මෙතෙන්ට ඇවිල්ලා මේ B දෛශික කතාවත් නැකුවා. ඕන මේ ඊතලත් නැකුවා. දැන් මේ මකන්නේ වලට තේරුම් ගන්න පහසු වෙන්න. දැන් එතකොට අපි දන්නව නේද OA රේඛාව මේක, OB රේඛාව මේක. ඔහොම දැනගෙන ඔයාලට මතකද පුතේ මෙන්න මේ පරිද්දෙන් ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා නම් මේ කෝණේ ඇල්ෆා නම් මේ පාදයේ දිග x නම් මේ පාදයේ දිග ගන්නෙ කොහොමද? x වතාවක් cos ඇල්ෆා. මේ පාදයේ දිග ගන්නෙ කොහොමද? x වතාවක් sin ඇල්ෆා. ඕක මතකයි නේද? එහෙනම් ඔය විදිහට ගත්තාම මෙන්න මෙතන තියෙනව නේද OA වතාවක් cos ඇල්ෆා කියලා කොටසක්. ඒක මට මෙතනින් හොයාගන්න මම මෙතනින් පුතේ ඍජුකෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කරනවා. ඒ ඍජුකෝණී ත්‍රිකෝණය නිර්මාණය කරාම මේ පාදයේ දිග හේවත් කර්ණයේ දිග OA නම් මේ කෝණේ ඇල්ෆා නම් මට මේ බද්ධ පාදයේ දිග සොයන්න පුළුවන් OA වතාවක් cos ඇල්ෆා කියලා. එහෙනම් මොකද්ද මේ තියෙන්නේ? OA වතාවක් cos ඇල්ෆා වැඩි කිරීම OB. එහෙනම් මේ තිත්ගුණිතයෙන් ලැබෙන ඉලක්කම් වලින් ලැබෙන පිළිතුර අපිට මේ පරිද්දෙන් නිරූපණය කරන්නත් පුළුවන්. මේ පරිද්දෙන් නිරූපණය කිරීම සරල සිංහලෙන් මම කිව්වොත් මොකද්ද? මේ තියෙන්නේ පුතේ එක් දෛශිකයක විශාලත්වය. OB කියන්නේ මොකද්ද? එක් දෛශිකයක විශාලත්වය. ඊට අමතරව මොකක්ද මේ OA cos ඇල්ෆා කියන්නේ? එම දෛශිකයේ දිශාවට වන, ඒ කියන්නේ OB දෛශිකයේ දිශාවට වන අනෙක් දෛශිකයේ කියන්නේ මේකේ අනෙක් දෛශිකයේ විභේදන සංරචකය. එහෙනම් මේකට තව නමක් සිංහලෙන් අපිට දැම්ම හැකි මොකද්ද? OB දෛශිකයේ දිශාවට වන OA දෛශිකයේ පුතා විභේදන සංරචකය කියලා කියන්නත් පුළුවන්. පැහැදිලිද? එහෙනම් මට කිය හැකි මේක OB දෛශිකයේ විශාලත්වය වැඩි කරපම් පුතේ OB දෛශිකයේ දිශාවට වන OA දෛශිකයේ විභේදන සංරචකයෙන් ඒ දෙන්නගේ ගුණිතේනුත් අපිට A දෛශික හා B දෛශික අතර තිත් ගුණිතය ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? තේරුණාද? ඔය රූප සටහන ඔහොමම තියාගෙන ඒ කියන්නේ මෙහෙමනේ තියෙන්නේ. ඔන්න ඔහොමනේ තියෙන්නේ. එතකොට මේක ඇල්ෆා මේක OA B නේ. දැන් මම පැහැදිලි කරද්දි කිව්වා නේද OB දෛශිකයේ විශාලත්වය වැඩි කරපන් OB දෛශිකයේ දිශාවට වන OA දෛශිකයේ විභේදන සංරචකය කියලා. ඕක ඔය පරිද්දෙන්ම පුතේ මෙතන ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇන්දොත් මෙහෙම මෙන්න මේ දිගට මට කිය හැකි මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ කෝණේ ඇල්ෆා මෙන්න මේ පාදයේ හෙවත් කර්ණයේ OB නම් මෙන්න මේකට කිය හැකි OB cos ඇල්ෆා. මේකට කිය හැකි මොකද්ද? OB cos ඇල්ෆා. අපිට මේකම ලියන්න බැරිද මේ පද මාරු කරලා OA වතාවක් OB cos ඇල්ෆා කියලා? ඔහොම ලියන්න පුළුවන්. එතකොට මේ රූපේ හැටියට පුතේ OA කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග, OB cos ඇල්ෆා කියන්නේ OA දෛශිකයේ දිශාවට වන OB දෛශිකයේ විභේදන සංරචකය. පැහැදිලිද? අර විදිහට ඍජුකෝණී ත්‍රිකෝණයේ ඇඳලා මෙහෙම ගන්නත් පුළුවන් තිත් ගුණිතයේ අර්ථ දැක්වීමක්. මේ විදිහට රූපේ ඇඳලා පුතේ තිත් ගුණිතයේ අර්ථ දැක්වීමක් මේ විදිහට ගන්නත් පුළුවන්. මේ කියන්නේ OB දෛශිකයේ විශාලත්වය වැඩි කරපන් එම දෛශිකයේ දිශාවට වන අනෙක් දෛශිකයේ විභේදන සංරචකය. මේකේ තේරුම මොකද්ද? OA දෛශිකයේ විශාලත්වය වැඩි කරපන්
එම දෛශිකයේ දිශාවට වන අනෙක් දෛශිකයේ විභේදන සංරචකයනෝ. තේරුණාද? එහෙනම් මේ අර්ථ දැක්වීම මෙතෙක් විභාගයට ප්‍රශ්න කරලා නැහැ පුතා. ඒ නිසා මේකත් රූප සටහනක් ඇඳලා රූප සටහන් දෙකක් තියෙනවා පැහැදිලි කිරීම දෙකට තරලා හොඳට තේරුම් අරගන්න. තේරුම් අරගෙන ඉවර වෙලා පුතේ මම මේකට අදාළ විස්තරය ලියලා තියෙනවා අනිත් පැත්තේ ඒකත් ලියා ගන්න. එන්න මේ පැත්තට. එනම් දෛශික දෙකක් අතර තිත් ගුණිතය යන්නෙන් එක් දෛශිකයක විශාලත්වයත් එම දෛශිකයේ දිශාවට වූ අනෙක් දෛශිකයේ විභේදන සංරචකයත් අතර ගුණිතය ලෙසද හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ එක් දෛශිකයක් ගනින් ඒකේ විශාලත්වය ගනින් එම දෛශිකයේ දිශාවට වෙන අනෙක් දෛශිකයේ විභේදන සංරචකයත් ගනින් ඒ දෙන්න ಗುಣ කරපන් ඒකෙනුත් තිත් ගුණිතය ලැබෙනවා කියන එක තමයි මේ ටිකේ පැහැදිලි කළේ. තේරුණාද? මේ කොටස සටහන් පොතට එකතු කරගන්න පුතේ. මේ ටික සටහන් පොතට එකතු කරගෙන ඉවර වෙලා අපි ක්‍රමක්‍රමයෙන් අධ්‍යයනය කරගෙන යනවා පුතේ. මේ දෛශිකවල තිත් ගුණිතයේ ලක්ෂණ මොනවද? වැදගත් කාරණා මොනවද? අපි ඒවා ගණන් හදන්න භාවිතා කරන්නේ කොහොමද කියන කාරණාත් එක්ක. ඔන්න දැන් පුතේ මම සටහනක් දෙන්න යන්නේ. ඒ සටහනෙන් අනතුරුව තමයි ඔයාලට මේ දෛශිකවල තිත් ගුණිතයට අදාළ විශේෂ ලක්ෂණ සාකච්ඡා කරන්න ලැබෙන්නේ. මොකක්ද පුතේ සටහන? හොඳට තේරුම් ගන්න. මේක ඔයාලා දැනටමත් තේරුම් අරන් තියෙන දෙයක්. මේ බලන්නකෝ. ඔන්න මම A දෛශික ඩොට් B දෛශික සලකනවා. සමානයි. A දෛශික ඩොට් B දෛශික කොහොමද ලැබෙන්නේ? A මාපාංක B මාපාංක cos alpha. alpha කියන්නේ දෛශික දෙක අතර කෝණයයි. හරි. ඔය විදිහටම මම B දෛශික ඩොට් A දෛශික ලියනවා. එහෙනම් මේ දෛශිකවල තිත් ගුණිතයට අදාළ සූත්‍රය දන්න ඔයාලට B දෛශික ඩොට් A දෛශික ලියන්නත් පුළුවන් නේද? එහෙනම් කොහොමද ලියන්නේ? B මාපාංක වතාවක් A මාපාංක වතාවක් cos alpha. ඇයි මේ විදිහට පද දෙක මාරු කරහත් මේ cos alpha වෙනස් වෙන්නේ නැත්තේ? පුතේ දෛශික දෙක මේ විදිහට මාරු කරාට අපි දෛශිකවල අතර කුඩාතම කෝණය ගැන දෛශික අතර කෝණය ගැන කතා කරද්දී එකම ලක්ෂයකින් ඉවතට හෝ එකම ලක්ෂයක් දෙසට වන පරිදි නිරූපණය කළ විට ඇතිවන කුඩාතම කෝණය නේද දෛශික දෙක අතර කෝණය කියලා කතා කරන්නේ. අපි මේ පරිද්දෙන් ලිව්වත් මේ පරිද්දෙන් ලිව්වත් පුතේ අපි සාකච්ඡා කරන දෛශික දෙක වෙනස් කරන්නේ නැහැනේ. මෙතන තියෙනවද C දෛශිකයක්? නැහැනේ. මෙතන තියෙන්නේ AB දෛශික විතරක් නම් අවස්ථා දෙකේ සාකච්ඡා කරන දෛශික දෙක එකම නම් පුතේ A දෛශික දෙක අතර කෝණය වෙනස් වෙන්නේ නැහැ. ඒක ඇල්පාම තමයි. පැහැදිලිද? මෙතන තියෙන්නේ ඉලක්කමක්, 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 මෙතන තියෙන්නේ ඉලක්කමක්. පුතේ ඉලක්කම් 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5 කියලා ලිව්වත් 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 5 කියලා ලිව්වත් එකමයි. ඒ නිසා ඔයාලා තේරුම් ගන්න මේ අවස්ථා දෙකේම තියෙන්නේ එකම ගුණිතයක්. මේ විදිහට සුළු කරත් මේ විදිහට සුළු කරත් ලැබෙන්නේ එකම උත්තරයක් නිසා පුතේ A දෛශික ඩොට් B දෛශික කියන එක හරියටම සමානයි පුතේ B දෛශික ඩොට් A දෛශික කියන එකට. තේරුණාද? එහෙනම් අපි මෙතනින් ලස්සන ප්‍රතිඵලයක් ලබා ගන්නවා ගණන් හදන්න ඕන වෙන A දෛශික ඩොට් B දෛශික සමානයි පුතේ B දෛශික ඩොට් A දෛශික කියන එකට. පැහැදිලිද? එහෙනම් මේකත් සටහන් පොතට එකතු කරගන්න. මේක අද දවසේ ගණන් හදද්දිත් ඔයාලට ඕන වෙනවා. මේ ටික ධාරණය කරගන්න අවශ්‍ය නම් සටහනක් ලියා ගන්න පුතේ. ඊට පස්සේ අපි අධ්‍යයනය කරමු දෛශිකවල තිත් ගුණයේ විශේෂ ලක්ෂණ සහ ඊට පස්සේ පුතේ අපි තිත් ගුණිතයේ භාවිතයෙන් ගැටලු විසඳමු. පුතේ එහෙනම් අපි මේ අදිශ ගුණිතයේ ලක්ෂණයන් සාකච්ඡා කරන්න යන්නේ. මොකද්ද දැන් අපි කරන්න යන්නේ? මේ අදිශ ගුණිතයේ ලක්ෂණයන් සාකච්ඡා කිරීම. හරි කෙටි අනුමාත්‍රකාවක් ලියා ගන්න මගේ දරුවෝ ටික එහෙනම් අදිශ ගුණිතයේ ලක්ෂණ කියලා. මොකද්ද? අදිශ ගුණිතයේ ලක්ෂණ. හරි. පුතේ ඔන්න මම සිම්පල් A දෛශිකය මෙලෙස නිරූපණය කරනවා.
සිම්පල් B දෛශිකය මෙන්න මේ පරිදි නිරූපණය කරනවා. මේ දෛශික දෙක අතර සුළු කෝණයනේ අපි හැම වෙලෙම කතා කරන්නේ. θ කියලා නිරූපණය කරනවා. පුතේ මම මෙතනදී A කියන දෛශිකයේ විශාලත්වය හෙවත් A කියන දෛශිකයේ මාපාංකය සිම්පල් A විදිහටත් B කියන දෛශිකයේ විශාලත්වය හෙවත් B කියන දෛශිකයේ මාපාංකය සිම්පල් B විදිහටත් ගන්නවා. ඒකේ තේරුම A කියන දෛශිකයේ මාපාංකය කියන්නේ A කියන දෛශිකයේ නිරූපිත රේඛාවේ දිග කියලාත් අපි ගත්තා නේද? එහෙනම් B කියන දෛශිකයේ මාපාංකය කියන්නේ ඒ B කියන දෛශිකයේ නිරූපිත රේඛාවේ දිග කියලා ගන්නත් පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට අපිට පුළුවන් නේද A දෛශික .B දෛශික යන්න සාකච්ඡා කරන්න? A දෛශික .B දෛශික කියන්නේ දෛශික දෙක තිත්ගුණිතය මේක සමානයි A දෛශිකයේ මාපාංකය වතාවක් B දෛශිකයේ මාපාංකය වතාවක් cos θ වන පරිදි තමයි අපි මේ දෛශික දෙකක් අතර තිත්ගුණිතය පුතේ අර්ථ දැක්වේ. එහෙනම් මේ තිත්ගුණිතයට අදාළ ප්‍රකාශනය නැත්නම් මේ සූත්‍රය භාවිතා කරලා අපිට ගැටලු විසඳන්න පුළුවන්. ඒ කාරණා ඔක්කොම හරිනේ. දැන් මේ තිත්ගුණිතයේ විශේෂ අවස්ථා සාකච්ඡා කරන්න යනකොට මම පළවෙනි අවස්ථාව විදිහට සලකලා බලනවා පුතේ මේ θ වල අගය අංශක බිඳුව විට. මොකක් ගැනද මම මේ සාකච්ඡා කරන්නේ? θ වල අගය අංශක බිඳුව අවස්ථාව. ඒ කියන්නේ θ වල අගය අංශක බිඳුවයි නම් මේ විදිහට තේරුම් ගන්නකො. A කියන දෛශිකයත් මේ පැත්තටමයි තියෙන්නේ. ඔන්න ඕක අපි හිතමු A දෛශිකය කියලා. එහෙනම් B කියන දෛශිකයත් මේ පැත්තටමයි තියෙන්නේ. එහෙනම් මේ ආකාරයේ පවතින විට දෛශික දෙක අතර තිත්ගුණිතය මොකක්ද කියන එක තමයි සාකච්ඡා කරන්න ඕනේ. හරි. පුතේ එහෙනම් මෙන්න මේ සූත්‍රයට ගත්තාම θ වල අගය අංශක බිඳුවයි නම් cos θ වල අගය සමානයි cos බිඳුවයි. නමුත් අපි දන්නවා cos බිඳුවේ අගය 1යි. එහෙනම් මෙන්න මේ cos θ කියන එක මෙන්න මේ අවස්ථාවේදී 1 බවට පත් වෙනවා. එහෙනම් ඒ වෙලාවේදී cos θ වල අගය 1යි නම් A දෛශික .B දෛශික සමානයි A මාපාංක B මාපාංක කියලා ගන්න පුළුවන්. හේතුව cos θ වල අගය හෙවත් cos බිඳුවේ අගය එකක් වීම හේතුවෙන්. අපි මෙතනදී ගත්ත මතකද පුතේ A දෛශිකයේ මාපාංකය සිම්පල් A විදිහටත් B දෛශිකයේ මාපාංකය සිම්පල් B විදිහටත් සැලකුවොත් එහෙනම් A දෛශික .B දෛශික කියන එක A වතාවක් B කියන සංකේතයෙන් හඳුන්වන්නත් පුළුවන්. මතක තියාගන්න මේ සිම්පල් A කියන එකත් A දෛශික කියන එකත් කතා දෙකක්. එහෙනම් මේ සිම්පල් A වලින් නිරූපණය වෙන්නේ මොකක්ද? A කියන දෛශිකයේ විශාලත්වය. සිම්පල් B මගින් නිරූපණය වෙන්නේ මොකද්ද? B කියන දෛශිකයේ විශාලත්වය හෙවත් මාපාංකය කියන එක. එහෙනම් අපි පළවෙනි අවස්ථාව විදිහට සාකච්ඡා කළේ θ වල අගය අංශක බිඳුව අවස්ථාව. එහෙනම් θ වල අගය අංශක බිඳුවක් වෙනකොට පුතේ cos θ වල අගය සමානයි cos බිඳුවට A කියන්නේ 1ට. ආන් ඒ වෙලාවේදී A දෛශික .B දෛශික කියන එක සමානයි A මාපාංක B මාපාංක cos බිඳුව. ඒක සුළු කරාම උත්තරේ A මාපාංක වතාවක් B මාපාංක වුණා. මේ දෙන්නට මේ පරිදි සංකේත දෙකක් භාවිතා කරාම එහෙනම් මේ පළමු අවස්ථාවේ දෛශික දෙක අතර තිත්ගුණිතය AB ගුණිතයෙන් ලැබෙනවා කියලා තියෙනවා. එහෙනම් සිම්පල් A කියන්නේ දෛශිකයක විශාලත්වය, සිම්පල් B කියන්නේ එම දෛශිකයේ විශාලත්වය. කාරණේ පැහැදිලිද? එහෙනම් මේ සාකච්ඡා කළේ දෛශික දෙකක් අතර තිත්ගුණිතයේ පළවෙනි විශේෂ අවස්ථාව. ඒ කියන්නේ දෛශික දෙක අතර සුළු කෝණය හෙවත් දෛශික දෙක අතර කෝණේ අගය බිඳුව වෙන අවස්ථාව. හරි. ඕක සටහන් පොතට එකතු කරලා ඉවරුනම් පස්සේ පුතේ අපි සාකච්ඡාවට බඳුන් කරනවා දෙවැනි අවස්ථාව. මේ දෙවැනි අවස්ථාවේදී මම කියලා දෙනවා ඔයාලට මේ θ කියන කෙනා පුතේ
සුළු කෝණයක් වන අවස්ථාව. මේ තීටා කියන කෙනා මොන අවස්ථාවද පුතේ මේ අපි සාකච්ඡා කරන්න යන්නේ? තීටා කියන කෙනා සුළු කෝණයක් වන අවස්ථාව. එහෙනම් හොඳට තේරුම් ගන්න මේ අපි සාකච්ඡා කරන්න යන්නේ තීටා කියන කෙනා සුළු කෝණයක් නම් හොඳට මෙහෙම හිතන්නකෝ. දැන් අපි රූපයක් අඳිමු. එතකොට A දෛශික හරියට මේ වගේ එකක්. B දෛශික කියන්නේ මේ වගේ එකක්. හැබැයි මේ දෙන්න අතර පවතින කෝණය, ඒ කියන්නේ දෛශික දෙක අතර කෝණය කියන්නේ මේ දෙන්න අතර පවතින මහා කෝණය නෙමේ, සෑම විටම දෛශික දෙක අතර පවතින මොන කෝණයේද? සුළු කෝණය. එහෙනම් මේ වෙලාවේදී බලන්න A දෛශික ඩොට් B දෛශික සමානයි. මොකේදද? A මාපාංක B මාපාංක cos θ. ඔන්න ඔය විදිහට නේද ලැබෙන්නේ. නමුත් අපි දන්නවා තීටා සුළු කෝණයක් නම් තීටා කියන එක පළවෙනි වෘත්තපාදයට අයිති. ඒ පළවෙනි වෘත්තපාදයේදී cos θ වල අගය අනිවාර්යයෙන්ම බිඳුවට වඩා වැඩි. පැහැදිලිද? එහෙනම් cos θ වල අගය ධන අගයක් කියන එක නේද මෙතනින් අපිට ගන්න පුළුවන්. ධන අගයක්. අනිවාර්යයෙන්ම θ වල අගය සුළු කෝණයක් නම් cos θ වල අගය පුතේ ධන අගයක්. මාපාංකයක් කියන්නේ විශාලත්වයක් නේ. විශාලත්වයකුත් ධනාගයක්. එහෙනම් මේකත් ධන cos θ වල අගයක් ධන නම් අනිවාර්යයෙන්ම අපිට කිය හැකි මේ දෛශික දෙක දී තිත්ගුණිතයට ලැබිය යුත්තේ මොන පිළිතුරක්ද? විශාලයි බිඳුව වුණ පිළිතුරක් හෙවත් ධන පිළිතුරක් කියලා මෙතනදී විශේෂ ලක්ෂණයක් කියලා අපිට අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි විශේෂ ලක්ෂණ දෙකක් අධ්‍යයනය කරා නේද? පළවෙනි විශේෂ ලක්ෂණය තමයි θ වල අගය අංශක බිඳුව වෙනකොට තිත්ගුණිතය මොකද්ද වෙන්නේ? දෙවෙනි විශේෂ ලක්ෂණය තමයි θ වල අගය සුළු කෝණයක් වෙනකොට. ඒ කියන්නේ θ වල අගය අංශක බිඳුවට වඩා විශාලයි. අංශක බිඳුවට වඩා θ වල අගය විශාලයි. හැබැයි ෆයි බෙදීම 2 හෙවත් අංශක 90ට වඩා කුඩයි කියන අවස්ථාව. මේ අවස්ථාවේදී පුතේ තිත්ගුණිතයේ සලකපුවහම අපිට ලැබෙන පිළිතුර අනිවාර්යයෙන්ම ධන. එහෙනම් මේ දෙවෙනි අවස්ථාවේදී දෛතික දෙක අතර තිත්ගුණිතයේ සලකද්දී පුතේ අපිට ලැබෙන්නේ ධන උත්තරයක් විතරක්මයි. පැහැදිලිද? එහෙනම් ඔන්න විශේෂ ලක්ෂණ දෙකක් අධ්‍යයනය කරා. මගේ දරුවන්ට පුළුවන් ඒ විශේෂ ලක්ෂණ දෙකම සටහන් පොතට එකතු කරගන්න. එතකොට සමහර දරුවන්ට මේ විශේෂ ලක්ෂණ අපි කියලා දීගෙන යනකොට හිතෙන්නේ නෑ ඇයි මේවා කියලා දෙන්නේ? මොකටද මේවා කියලා දෙනවා ඇත්තේ? මොනවද මේකෙන් වෙන්නේ? ඇයි මේ සිම්පල් A අකුරක් තියෙනවා, ඒ දෛශික අකුරක් තියෙනවා, මොන වගේන්ද මේ වෙන්නේ කියලා අර පැටලිලි සහගත තත්වයකටපත් වෙන්න පුළුවන්. පුතේ ඒව ගැන කලබල වෙන්න එපා. ඔයාට තියෙන නිදහසේ මේ වීඩියෝ එක නරඹන්න. නිදහසේ මේ වීඩියෝ එක නරඹද්දී ඔයාට ක්‍රමානුකූලව මේ පාඩම වැටහෙන්න ගන්නවා. එතකොට තව සමහර දරුවෝ මට නිතරම කියන දෙයක් තමයි එයාලට අර ප්‍රමේය සම්බන්ධ කරගෙන ගැටලු විසඳුම කොටස නැවත නැවත හදන්න කියනවා. ගැටලු ටිකක්, අලුත් ගැටලු ටිකක්. මොකද්ද ප්‍රමේය? ඇල්ෆා A දෛශික ධන බීටා B දෛශික සමානයි අභිශූන්‍ය දෛශික කියලා අපි ප්‍රමේයක් භාවිතා කරා මතකද? ආන්ගේ ප්‍රමේය භාවිතා කරලා අලුත් ගණන් ටිකක් හදන්න කියනවා. ඒ නිසා අපි ඉදිරියේදී ඒ ප්‍රමේය භාවිතා කරලා අලුත් ගණන් ටිකකුත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ. පැහැදිලිද? හරි. එහෙනම් ආය අපේ කොටසට එකතු වෙන්න දෛශිකවල තිත්ගුණිතයේ විශේෂ ලක්ෂණ සාකච්ඡා කරනවා. ඒ විශේෂ ලක්ෂණ සාකච්ඡා කරද්දී අවස්ථා දෙකකට අනුරූපව අපි විශේෂ ලක්ෂණ සාකච්ඡා කරලා ඉවරයි. හරි. ඔය විදිහටම මට පුළුවන් තුන්වෙනි අවස්ථාවට යන්න. එහෙනම් θ වලගේ අංශක බිඳුව කතා කරා, θ වලගේ සුළු කෝණයක් වීම කතා කරා. දැන් එහෙනම් θ වලගේ අංශක 90 හෙවත් රේඩියන් වලින් නම් පයි බෙදීම 2 වන අවස්ථාව සාකච්ඡා කරමු. එතකොට මගේ දරුවනේ cos θ කියන එක්කෙනා සමානයි cos phi බෙදීම 2 හෙවත් cos 90ට. මෙන්න මේකට ලැබෙන උත්තරේ බිඳුවයි. එහෙනම් මේ වෙලාවේදී cos 90ට ලැබෙන උත්තරේ බිඳුවයි. එහෙනම් මේ අවස්ථාවේ දෛශික දෙක පවතින්නේ කොහොමද? මෙන්න මේ පරිදි පුතේ සිම්පල් A දෛශිකයේ පවතිනවා. මෙන්න මේ පරිදි සිම්පල් B දෛශිකයේ තියෙනවා.
ඒ දෛශික දෙකේ මාපාංකය කියන්නේ ඔය ඇඳලා තියෙන රේඛාවල විශාලත්වය. එහෙනම් මේ අවස්ථාවේදී දෛශික අතර තිත්ගුණිතය සැලකුවොත් A දෛශික .B දෛශික සමානයි A දෛශික මාපාංක B දෛශික මාපාංක cos 90. නමුත් අපි හොයාගත්තා cos 90 අගය බිඳුවයි. එහෙනම් මේ ධන ඉලක්කම් දෙක බිඳුවෙන් ගුණ වුණාම ලැබෙන සමස්ත ඉලක්කමම බිඳුව වෙන්න ඕනේ. ඒ නිසා මේ අවස්ථාවේ දෛශික දෙකේ තිත්ගුණිතයට ලැබෙනුවේ බිඳුව කියලා උත්තරය. එහෙනම් මේ අවස්ථාවේදී දෛශික දෙකේ තිත්ගුණිතයට ලැබෙන්නේ මොන උත්තරයක්ද? බිඳුව කියලා උත්තරයක්. පළවෙනි අවස්ථාවේදී මතකද? AB ගුණිතය ලැබුණා. දෙවෙනි අවස්ථාවේදී ධනාගයක් කියලා තේරුම් ගත්තා. එහෙනම් තුන්වෙනි අවස්ථාවේදී අපි තේරුම් ගත්තේ තීටා වල අගේ අංශක 90 නම් ඒ කියන්නේ දෛශික දෙක එකිනෙකට ලම්බක නම් අනිවාර්යයෙන්ම ඒ දෙන්නගේ තිත්ගුණිතය බිඳුවක් වෙන්න ඕනේ. පැහැදිලිද? මෙන්න මෙතන යම් රසයක් තියෙන කතාවක් තියෙනවා. මේ පැහැදිලි කරපු කොටස තුල යම් රසයක් තියෙන කතාවක් තියෙනවා. මොකද්ද මගේ දරුවනේ? මෙතන තියෙන රසය. ඔයාට මොකක් හරි දෛශික සම්බන්ධ ගැටලුවක් විසඳගෙන යනකොට ඒ දෛශික දෙකේ තිත්ගුණිතය බිඳුවයි කියලා આવොත් දෛශික සම්බන්ධ ගැටලුවක් විසඳගෙන යනකොට ඒ දෛශිකවල තිත්ගුණිතය බිඳුවයි කියලා આવොත් ඔයා ඒ තිත්ගුණිතය බිඳුවයි කියන එකෙන් තේරුම් ගන්නෙ මොකද්ද පුතේ? අනිවාර්යයෙන්ම අපි ඔතනදී සාකච්ඡා කරන දෛශික දෙක එකිනෙකට ලම්බක විය යුතුයි කියන තර්කය. පැහැදිලිද? එහෙනම් දෛශික දෙකක් එකිනෙකට ලම්බකව පවතිනවා නම් එම දෛශික දෙකේ තිත්ගුණිතය අනිවාර්යයෙන්ම බිඳුව වෙන්නම ඕනේ. පැහැදිලිද? හරි. ඔයාලට මෙතෙක් මම උගන්වලා තියෙනවා විශේෂ දෛශික දෙකක් එකිනෙකට ලම්බක වුණ. මතක් කරලා බලන්න. හොඳට හිතන්න. මොන දෛශික දෙකද පුතේ මම උඹලට කියලා දුන්නේ එකිනෙකට ලම්බක වෙන විදියට? I දෛශික හා J දෛශික කියලා කතා දෙකක් කියලා දුන්නා. මතක් වුණාද? පුතේ I දෛශික හා J දෛශික කියලා යමක් මං ඉස්සෙල්ලා කතා කරලා තියෙනවා පහුගිය වීඩියෝ වලදී. ඒ I දෛශික හා J දෛශික කියන්නේ එකිනෙකට ලම්බක දෛශික. එහෙනම් බැරි වෙලාවත් ඔයා I දෛශික .J දෛශික කියලා ඒ දෛශික දෙක අතර තිත්ගුණිතය සැලකුවා නම් එම දෛශික දෙක එකිනෙකට ලම්බක වන හේන් අනිවාර්යයෙන්ම තිත්ගුණිතය ලෙස ලැබිය යුත්තේ බිඳුවයි. ඒ කියන්නේ තිත්ගුණිතය බිඳුව වෙන්න ඕනේ. මට කියන්න දෛශික දෙකක තිත්ගුණිතයෙන් ලැබෙන්නේ අදිශයක්ද දෛශිකයක්ද? මොකක්ද මේ ප්‍රශ්න තේරුම? ඒ කියන්නේ දෛශික දෙකක තිත්ගුණිතයක් නේ. මේ දෛශික දෙකේ තිත්ගුණිතයෙන් ලැබෙන්නේ පිළිතුර විදිහට දෛශිකයක්මද පිළිතුර විදිහට අදිශයක්ද? පිළිතුර විදිහට ලැබෙන්නේ පුතේ අදිශයක්. බලන්න දෙවෙනි අවස්ථාවේදී ධනාගයක් කියුවා. හැබැයි ඒක ඉලක්කමක්. ඒ කියන්නේ අදිශයක්. පළවෙනි අවස්ථාවේදී AB ගුණිතයට සමාන වෙනවා කිව්වා. ඒ කියන්නේ ඉලක්කම් දෙකක ගුණිතයට සමාන වෙනවා. ඒ කියන්නේ අදිශයක්. මතකද කලිනුත් මම කිව්වා අනිවාර්යයෙන්ම දෛශික දෙක තිත්ගුණිතයෙන් ලැබෙන්නේ පුතේ අදිශයක්. අදිශයක් කියන්නේ ඉලක්කම් වලින් උත්තරයක්. හරි. අවස්ථා තුනක් සාකච්ඡා කළා. අපි හතරවෙනි අවස්ථාවටත් පිවිසෙමු බලන්න. එහෙනම් තීටා වලගේ අංශක බිඳුව සුළු කෝණයක් අංශක 90. දැන් ඔයාලට මනාව මේ පැහැදිලි කිරීම තනියම තේරුම් ගන්න පුළුවන්. තීටා වල අගය මහා කෝණයක් විට. එහෙනම් දැන් අපි හතරවෙනි අවස්ථාව විදිහට සාකච්ඡා කරන්නේ මෙන්න මේ තීටා කියන කෙනා පුතේ මහා කෝණයක් වන අවස්ථාව. තීටා කියන කෙනා මහා කෝණයක් වෙනවා කියලා මම මෙතනදී කියන්නේ අංශක 90ට වඩා තීටා වල අගය වැඩි කාට වඩාද අඩු වෙන්න ඕනේ. පුතේ තීටා කියන්නේ දෛශික දෙක අතර කෝණය. දෛශික දෙක අතර කෝණය කියන වචනය පනින්නෙම අනිවාර්යයෙන්ම එම දෛශික දෙක අතර සුළු කෝණයනේ. එහෙනම් දෛශික දෙකක් අතර සුළු කෝණයක් ගැන කතා කරනවා නම් ඒක 180ට වඩා අඩු වෙන්න ඕනේ. මොකක්? දැන් සුළු කෝණ කියන්නේ අංශක 90ට වඩා අඩු කාණනේ. මෙතනදී කොහොමද ඒක සුළු කෝණයක් වෙන්නේ? දෛශික දෙකක් අතර සුළු කෝණය කියන එකේ තේරුම මෙන්න මේ පරිදි දෛශික දෙකක් ගතා කරාම මේ මෙතනින් නිර්මාණය වෙනවා දෛශික දෙක අතර සුළු කෝණය. මෙතනින් නිර්මාණය වෙනවා දෛශික දෙක අතර මහා කෝණය.
මෙහෙම දෛශික දෙකක් තිබ්බොත් මෙතනින් නිර්මාණය වෙනවා දෛශික දෙක අතර සුළු කෝණය. මේ ඒ සුළු කෝණය කියන වචනයටත් වඩා ඕක ගැළපෙනම වචනේ මොකද්ද? කුඩාතම කෝණය කියලා හිතන්නකෝ. මම මේකේ සටහන දුන්න දවසෙත් ඔයාලට කිව්වේ කුඩාතම කෝණය කියලා. අර සුළු කෝණය කිව්වම පැටලෙන නිසා ආයෙත් මතක තියාගන්න දෛශික දෙකක් අතර කෝණය කියලා කියන්නේ දෛශික දෙක අතර කුඩාතම කෝණය. එහෙනම් මේක නේද දෛශික දෙක අතර කුඩාතම කෝණය. මේක තමයි දෛශික දෙක අතර කුඩාතම කෝණය. දැන් අපි මේ කතා කරන්නේ කුඩාතම කෝණේ අගය අංශක 90ට වඩා වැඩි. හැබැයි 180ට වඩා අඩු අවස්ථාව. කවදාවත් කුඩාතම කෝණය 180ට නම් වඩා වැඩි වෙන්න බෑ. එතකොට ඒක මහාතම කෝණයක් වෙනවනේ. හරි. එහෙනම් බලන්න රූපය මෙන්න මේ පරිදි පුතේ එහෙනම් B දෛශිකයේ පවතිනවා. මෙන්න මේ පරිදි එහෙනම් පුතේ A දෛශිකයේ පවතිනවා. මේක තමයි දෛශික දෙක අතර කුඩාතම කෝණය. මෙන්න මේ කුඩාතම කෝණය තමයි අංශක 90ට වඩා වැඩි 180ට වඩා අඩුයි කියන්නේ. මේ කියන්නේ θ කියන්නේ දෙවනි වෘත්තපාදයේ කෝණයක් කියන එක. θ වල අගය දෙවනි වෘත්තපාදයේ නම් අපි දන්නවා දෙවනි වෘත්තපාදයේ cos වල අගය ඍණ. එහෙනම් මේ අවස්ථාවේදී cos θට ලැබෙන්නේ ඍණ උත්තරයක් කියලා. පැහැදිලිද? දෙවනි වෘත්තපාදයේදී cos θ වල අගය ඍණ. ඒ නිසා මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ඒ නිසා A දෛශික .B දෛශික සමානයි A මාපාංක B මාපාංක cos θ. හැබැයි පුතේ දෛශිකයක මාපාංකයේ විශාලත්වයේ ධනාගයක්. නමුත් මේ අවස්ථාවේදී cos θ කියන්නේ ඍණාගයක්. එහෙනම් මේ වෙලාවේදී දෛශික දෙකේ තිත් ගුණිතයෙන් අපිට ලැබිය යුත්තේ ඍණ උත්තරයක්. එහෙනම් මතක තියාගන්න යම් අවස්ථාවක දෛශික දෙක තිත් ගුණිතය සඳහා ඍණ උත්තරයක් ලැබෙනවා නම් මේ දෛශික දෙක අතර කුඩාතම කෝණය මෙන්න මේ පරිදි මහා කෝණයක් වන පරිදි ඒ කියන්නේ අංශක 90ත් අංශක 180ත් අතර පැවතිය යුතුයි. පැහැදිලිද? එහෙනම් කාරණා හතරක් සාකච්ඡා කළා. හොඳට මතක තියාගන්න. සටහන් පොතට එකතු කරන්න. නමුත් ඉවර නැහැ. මම මේක ආකාර පහක් යටතේ සාකච්ඡා කරනවා. පළවෙනි ආකාරයේ θ වලගේ බිඳුවයි, දෙවෙනි ආකාරයේ θ වලගේ සුළු කෝණයක්, තුන්වෙනි ආකාරයේ θ වලගේ අංශක 90යි, හතරවෙනි අවස්ථාව θ කියන එක මහා කෝණයක්. එහෙනම් කියන්න අපි කතා කරන මේ කොටසේ අවසාන θ වලගේ මොකක් වෙන්න ඕනේද? θ වලගේ 180ක් වෙනවා. θ වලගේ 180යි කියන්නේ මේ දෛශික දෙක මේ විදිහට එකිනෙකට ප්‍රතිවිරුද්ධව තියෙන අවස්ථාව. මම බෝඩ් එක මකා ගන්නකන් තනියම එහෙනම් පස්වෙනි ආකාරය θ සමානයි අංශක 180 ඒ කියන්නේ 5 වන විට කියලා රූප සටහනක් ඇඳගෙන මේ සියල්ලම තනියම සාධනය කරගන්න පුතේ. එහෙනම් පුතේ පස්වෙනි අවස්ථාව ඔන්න පස්වෙනි අවස්ථාව කියන්නේ θ සමානයි අංශක 180යි ඒ කියන්නේ 5 විට. අපි දන්නවා cos θ වල අගය ඒ කියන්නේ cos 180යි. cos 180 අගය මතකද? අර ප්‍රස්ථාරයේ මුල් කොටස මම ත්‍රිකෝණමිතියේදී පැහැදිලි කරලා තියෙනවා. ඒකෙන් අපිට මේකම ගන්න පුළුවන් ඍණ 1යි කියලා. එහෙනම් cos 180 අගය ඍණ 1යි කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? මතක නැති දරුවන්ට cos වල ප්‍රස්ථාරය අපි ඇඳේ මෙන්න මේ විදිහට. ඔන්න ඔහොමද මෙහෙමද? මෙතනින්. ඔන්න ඔහොම පටන් ගත්ත අංශක 90 දී මෙතෙන්ට 180 දී මෙතෙන්ට. මෙතන තමා 90. මේ මෙතනදී එහෙනම් cos 180 අගය ඍණ 1 වුණා. හරි. එහෙනම් මේ අවස්ථාවට අදාළව තිත් ගුණිතය සලකමු. A දෛශික .B දෛශික සමානයි පුතේ A දෛශිකයේ මාපාංකයේ වතාවක් B දෛශිකයේ මාපාංකයේ වතාවක් cos 180යි. නමුත් මේ cos 180 අගය ඍණ 1යි. මතකද? ඔයාලට මම කිව්වා A දෛශිකයේ මාපාංකයත් B දෛශිකයේ මාපාංකයත් AB කියන සංකේත වලින් සැලකුවොත් එහෙනම් මේ වෙලාවේ ලැබෙන උත්තරය ඍණ AB වෙනවා. හැබැයි මේකත් අදිශයක්ම තමයි. A කියන්නේ විශාලත්වයක්, B කියන්නේ විශාලත්වයක්. ඒ කියන්නේ ඉලක්කම් දෙකක ගුණිතයක්. A ඉලක්කම් දෙකේ ගුණිතය ඍණ ලකුණෙන් වැඩි වෙන්න තමයි මෙතනදී ඕනේ. පැහැදිලිද? හරි.
එහෙනම් මගේ දරුවෝ ටික සටහන් පොතට මේ අවස්ථා පහ එකතු කරගන්න. සටහන් පොතට මේ අවස්ථා පහ එකතු කරගෙන නිදහසේ කල්පනා කරන්න. එහෙනම් දෛශික දෙක තිත්ගුණිතයෙන් ලැබෙන්නේ ඉලක්කම් වලින් උත්තරයක්. ඒ කියන්නේ අදිශයක්. මේ අදිශය අවස්ථා පහක් යටතේ අපි සාකච්ඡා කරා. මේ අදිශය අවස්ථා පහක් යටතේ සාකච්ඡා කරාම අපිට ලැබුණු පිළිතුර මොන වගේද කියලා හිතන්න. හිතද්දී ඔයාලට මේ තිත්ගුණිතය කියන එක මතක් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ निराවුල් වෙන්න පටන් ගන්නවා. මෙතනදී මෙහෙමයි වෙන්නේ, මෙතනදී මෙහෙමයි වෙන්නේ. එතකොට හිත තුල යම් හොඳ සාරාංශයක් ගොඩනගෙනවා. ඒ සාරාංශයේ ගොඩනැගීම තමයි පුතේ ඔයාලට දෛශික පාඩම පුළුවන් වීම කියන එකකින් වෙන්නේ. තේරුණාද? හරි. එහෙනම් ඔයාලා මේ ටික සටහන් පොතට එකතු කරගෙන ලියා ගන්නකො ඊළඟ අනුමාත්‍රකාව. ඊළඟ අනුමාත්‍රකාව මොකක්ද මම ඊළඟ අනුමාත්‍රකාව විදිහට ඔයාලට පැහැදිලි කරන්න යන්නේ පුතේ. ලියන්න. තිත්ගුණිතය භාවිතයෙන් දෛශිකයක මාපාංකය ලබා ගැනීම. මොකද්ද අපි කතා කරන්න යන්නේ ඊළඟට? තිත්ගුණිතය භාවිතයෙන් දෛශිකයක මාපාංකය ලබා ගැනීම. හරි. ඔය කතාව ලියලා ඉවර වෙලා හොඳට තේරුම් ගන්න ඕනේ මම මේ පැහැදිලි කරන්න යන සිද්ධිය. ඔන්න පළවෙනි තරු ලකුණ යටතේ මම ඒක පැහැදිලි කරනවා. හොඳට හිතන්න තියෙනවා. පුතේ ඒ දෛශිකය කියලා යමක් තියෙනවා. හරි. තව තැනකත් මම ඒ දෛශිකය අඳිනවා. මොකද්ද මම කළේ? තැන් දෙකකම ඒ දෛශිකයක් අඳිනවා. එහෙනම් මේකනම් ඒ දෛශිකය තවත් තැනකක් ඒ දෛශිකය ඇන්දොත් අනිවාර්යෙන් ඒ අඳින ඒ දෛශිකයත් මේ රේඛාවේ දිගට මේ රේඛාවේ දිග සමාන වෙන්න ඕනේ. මේ රේඛා දෙක එකිනෙකට සමාන්තර වෙන්න ඕනේ. එකම දිශාවට ඊතල පවතින්න ඕන නේද? ඒක නේද දෛශික දෙකක් සමාන වීම කියලා අපි සැලකුවේ. හරි. එතකොට මේ දෛශික දෙක ගත්තොත් මේ දෛශික දෙක සලකලා ඒ දෛශික ඩොට් ඒ දෛශික කියලා මට මේ සමාන දෛශික දෙකේ තිත්ගුණිතය සලකන්න ඕන වෙනවා. මොකද්ද මට කරන්න ඕන වෙන්නේ? මේ සමාන දෛශික දෙකේ තිත්ගුණිතය සලකන්න ඕන වෙනවා. එතකොට මේකේ සම්මත රටාව දන්න නිසා පළවෙනි දෛශිකයේ A නම් A දෛශිකයේ මාපාංක. මේ පළවෙනි දෛශිකය. දෙවෙනි දෛශිකයත් A නිසා ඔන්න එයාගේ මාපාංකයේ වතාවක් cos θ. මොකද්ද මේ cos θ කියන්නේ? මේ තිත්ගුණිතය සලකන දෛශික දෙක අතර තවතින කුඩාතම කෝණය නේද? දැන් මේ දෛශික දෙක මෙහෙම පවතිද්දි දෛශික දෙක අතර කුඩාතම කෝණයක් කතා කරන්න බැරි නිසා මම එක සිම්පල් A දෛශිකයක් මේ පරිද්දෙන් සටහන් කරනවා. අනිත් සිම්පල් A දෛශිකය මේ පරිද්දෙන් සටහන් කරනවා. දැන් තේරුණාද? එතකොට මට කියන්න මෙන්න මේ අවස්ථාවේ නම් cos θ හෙවත් මේ θ වලට ආදේශ කරන්නේ දෛශික දෙක අතර කුඩාතම කෝණය ඒක අංශක බිඳුවක් වෙන්න ඕනේ. පැහැදිලිද දැන්? දැන් මේ අංශක බිඳුව ගොඩනැගිච්ච හැටි තේරුණාද? ඒ කියන්නේ එකම ආකාරයේ දෛශික දෙකක් එකිනෙකට සමාන දෛශික දෙකක් අතර තිත්ගුණිතය සලකනකොට එම දෛශික දෙක අතර කෝණය අංශක බිඳුවක් වෙනවා කියලා තමයි මම මේ පැහැදිලි කළේ. තේරුණාද? එතකොට මේක A දෛශික වලට විතරක් අදාළ. B දෛශික කියලා යමක් කතා කරා නම් B දෛශික ඩොට් B දෛශික කියලා යමක් කතා කරා නම් එම දෛශික දෙක අතර කෝණයත් අංශක බිඳුවයි. C දෛශික ඩොට් C දෛශික කියලා සමාන දෛශික දෙකක් අතර තිත්ගුණිතය කතා කරා නම් එම දෛශික දෙක අතර කෝණයත් අංශක බිඳුවයි. තර්ක නෑ ඒවට. පැහැදිලිද? හරි. එහෙනම් මම තව දෙයක් කරනවා. මෙන්න මේකේ අගය 1යි. මේ A දෛශිකයේ මාපාංකය හඳුනා ගන්න සංකේතයක් දා ගන්නවා සිම්පල් A. මේක හඳුනා ගන්නත් එහෙනම් දාන සංකේතයේ සිම්පල් A නේද? මොකද්ද මේ සිම්පල් A කියන එකේ තේරුම? මොකක්ද තේරුම? මේ සිම්පල් A කියන දෛශිකයේ විශාලත්වය. ඒ කියන්නේ A දෛශිකයට අඳින රේඛාවේ දිග. ඒක තමයි මාපාංකයෙන් නිරූපණය වෙන්නේ. එහෙනම් මේ අවස්ථාවේ A දෛශික ඩොට් A දෛශික හරියටම සමානයි සිම්පල් A වතාවක් සිම්පල් A
ඒ කියන්නේ විශාලත්වයක් නිසා මේක ඒ වර්ගය කියලා දාන්න පුළුවන්. මේක දෛශිකයක් නෙමෙයි ඉලක්කමක්. ඒ නිසා සමාන ඉලක්කම් දෙකක ගුණිතයක් ඒක ඒ වර්ගය කියලා දාන්න පුළුවන්. එහෙනම් බලන්න මෙන්න මේ සමාන දෛශික දෙකේ තිත් ගුණිතය භාවිතා කරලා එම දෛශිකේ මාපාංකය ලබා ගන්න පුළුවන්. තව කෙනෙක්ට මේක තේරුම් ගන්න ඕන නම් මම මෙහෙම වෙනස් කරන්නම්. එහෙනම් මේක ලිය හැකි ඒ දෛශිකේ මාපාංකය වතාවක් ඒ දෛශිකේ මාපාංක. ඒ කියන්නේ ඒ දෛශිකේ මාපාංකේ වර්ගය. තව කෙනෙක්ට මේක ලිය හැකි ඒ වතාවක් ඒ කියන්නේ ඒ වර්ගය. මෙතන ඒ දෛශිකේ මාපාංකය කියන එක තමයි සිම්පල් ඒ සංකේතයෙන්ම හඳුන්වලා තියෙන්නේ. තේරුණාද? එහෙනම් දෛශිකයක මාපාංකේ වර්ගය මොකද්ද මේකෙන් අපිට ලැබෙන සම්බන්ධතාවය? දෛශිකයක මාපාංකයේ වර්ගය දෛශිකයක මාපාංකයේ වර්ගය එම දෛශික දෙක අතර තිත් ගුණිතයෙන් ලැබෙනවා කියන එක. එහෙනම් දෛශිකයක මාපාංකයේ වර්ගය එම දෛශික දෙක අතර තිත් ගුණිතයෙන් ලැබෙනවා කියලායි මම මේ පැහැදිලි කළේ. ආයෙත් කියනවා මගේ දරුවෝ ටික තේරුම් ගන්න. දෛශිකයක මාපාංකයේ වර්ගය එම දෛශික දෙක අතර තිත් ගුණිතයෙන් ලැබෙනවා. පැහැදිලිද? එහෙනම් මේක තේරුම් ගත්ත දරුවෝ මේක සටහන් පොතට එකතු කරගන්න. යම් දරුවෙක්ට මේ කාරණය තේරුනේ නැත්නම් පොතේ ආය ආපස්සට මේ ටික බලලා හොඳට තේරුම් ගන්න. මොකද ඉස්සරහට අපි විසඳන ගණන් වලදී මේ කොටස මනාව ඔළුවේ තියෙන්න ඕනේ, මනාව තේරුම් අරගෙන තියෙන්න ඕනේ. නැත්නම් පුතේ ඒ කොටසට අදාළ ගණන් විසඳන එක, ඒ පිළිතුරු ලබාගත් විදිහ කොහොමද කියලා තේරුම් ගන්න එක එතනදී ඔයාලට අමාරු වෙනවා. පැහැදිලිද? හරි. ඔය ටික ලියාගෙන ඉවරලා පුතේ මේ පැත්තට යොමු වෙන්න. එහෙනම් යම්කිසි සමාන දෛශික දෙකක් සලකලා එයාගේ තිත් ගුණිතය ගත්තොත් ලැබෙන්නේ අනිවාර්යයෙන්ම තිත් ගුණිතය කියන්නේ ඉලක්කම් වලින් උත්තරයක්. මේ ඉලක්කම් වලින් ලැබෙන උත්තරය මෙම එක් දෛශිකයක මාපාංකයේ ඒ කියන්නේ එක් දෛශිකයක විශාලත්වයේ වර්ගයට සමාන වෙනවා කියලා මෙතනදී අපි ඉගෙන ගත්තා. ඔය පරිද්දෙන්ම B දෛශික දෙක තිත් ගුණිතය සලකද්දී පිළිතුරක් විදියට ඉලක්කමක් ලැබෙනවා. ඒ ඉලක්කම සමාන වෙන්නේ එක් දෛශිකයක විශාලත්වයේ හෙවත් එම දෛශිකයේ මාපාංකයේ වර්ගයට. පැහැදිලිද? තවදුරටත් A දෛශික ධන B දෛශික කියලා තවත් එක් දෛශිකයක් සලකනවා. එහෙනම් මේ දෙන්නාගේ එකතුවෙන් ඒ කියන්නේ දෛශික දෙකක එකතුවෙන් නිරූපණය වෙන්නේ තවත් දෛශිකයක්. එහෙනම් මේකත් තවත් දෛශිකයක්. මෙන්න මේකත් තවත් දෛශිකයක්. මෙන්න මේ තවත් දෛශිකය කියන එක එයත් එක්කම ගුණ වුණොත් මේ තියෙන්නේ සමාන දෛශික දෙක තිත් ගුණිතය ලැබෙන උත්තරේ මේ එක් දෛශිකයක මාපාංකයේ කියන්නේ විශාලත්වයේ වර්ගයට සමාන වෙනවා. පැහැදිලිද? තේරුණාද? නමුත් මගේ දරුවන්ට මතක නම් දෛශික දෙකක් එකතු කරාම තව දෛශිකයක් ලැබෙන්නේ. ආන්ගේ තුන්වෙනි දෛශිකයේ හෙවත් මේ දෙන්නගේ එකතුවෙන් ලැබෙන දෛශිකයේ විශාලත්වය A ධන Bටම සමාන වුණාද? එහෙම වුණේ නැහැ. ඇයි එහෙම වුණේ නැහැ කියන්නේ? දැන් මතක් කරලා බලන්න. A දෛශිකයේ මෙහෙටයි B දෛශිකයේ මෙහෙටයි ගත්තොත් A දෛශිකයේ මාපාංකයේ රේඛාවේ දිග, B දෛශිකයේ මාපාංකයේ රේඛාවේ දිග. එතකොට මේ දෙන්නගේ එකතුව නිරූපණය වෙන්නේ මෙන්න මේ රේඛාවෙන්නේ. එහෙනම් මේ එකතුව නිරූපිත දෛශිකය මේක නම් මේ රේඛාවේ දිගටයි මේ රේඛාවේ දිගයි එකතු කරාම මේකට සමාන වුණාද? නෑනේ. ඒ නිසා මේක අපිට ලියන්න බෑ A ධන B ගේ වර්ගය කියලා. එහෙම හිතන්න එපා. ඇයි ඒ A දෛශික ධන B දෛශික ගත්තාම මේ දෙන්නගේ විශාලත්වය A ධන B ගෙන් ලැබෙන්නේ නෑ. සිම්පල් A කියලා සැලකුවේ A දෛශිකයට අදාළ රේඛාවේ දිග හෙවත් එම දෛශිකයේ මාපාංකය නැත්නම් A දෛශිකයේ විශාලත්වය. සිම්පල් B කියලා දැලකුවේ B දෛශිකයේ විශාලත්වය. තේරුණාද මෙන්න මේක? හරි. ඕකම තවදුරටත් විස්තර කර හැකි A දෛශික ඍණ B දෛශික කියලා එකක් ගන්නවා.
දෛශික දෙකක් එකතු කරාම අලුත් දෛශිකයක් ලැබෙනවා වගේම දෛශික දෙකක් අඩු කරාම තවත් අලුත් දෛශිකයක් ලැබෙන්නේ. පැහැදිලිද? එහෙනම් මෙතන A දෛශික ඍණ B දෛශික කියලා මේ සමස්තයෙන්ම කතා කරන්නේ යම් දෛශිකයක්. එම දෛශිකයේ ඒකටම සමාන දෛශිකයේ තිත්ගුණිතය ගත්තාම ලැබෙන උත්තරය එම එක් දෛශිකයක මාපාංකයේ වර්ගයට සමාන වෙනවා. මේ තියෙන එම දෛශික දෙකේ මාපාංකයේ වර්ගය විශාලත්වයේ වර්ගය. පැහැදිලිද? එහෙනම් පුතේ ඔයාලා මේ ටික හරියට තේරුම් ගත්තොත් මේ දෛශිකයක තිත්ගුණිතය භාවිතයෙන් එම දෛශිකයේ මාපාංකයේ වර්ගය හොයන්න පුළුවන් කියලා තේරෙනවා. එහෙනම් දෛශික දෙකක තිත්ගුණිතය භාවිතයෙන් එම දෛශිකයේ මාපාංකයේ වර්ගය ලබා ගන්න පුළුවන්. මෙන්න දෛශිකයක තිත්ගුණිතය එකම දෛශිකයේ තිත්ගුණිතය එකම දෛශිකයේ තිත්ගුණිතය භාවිතයෙන් එම දෛශිකයේ මාපාංකයේ වර්ගය ලබා ගන්න පුළුවන්. එකම දෛශිකයේ තිත්ගුණිතය භාවිතයෙන් එම දෛශිකයේ මාපාංකයේ වර්ගය ලබා ගන්න පුළුවන්. හැබැයි දරුවනේ මේ කොටස ඉස්සරහට ගණන් හදද්දි අනිවාර්යයෙන්ම ඕන වෙනවා මම මේ ගණන් හදද්දි මේ කාරණා නැවත නැවත ඔයාලට මතක් කරලා දෙනවා. නැත්නම් ඔයාලට මේ පාඩම නීරස වෙන්න පුළුවන් නිසා. නමුත් මේ වෙලාවේදී මම කරන්නේ මේකේ ගැටලු විසඳන්න කලින් පැහැදිලි කරන්න ඕනේ සිද්ධාන්ත කොටස් ටික පැහැදිලි කරලා දෙන එක විතරයි. නමුත් මේ සිද්ධාන්ත කොටස් පැහැදිලි කරගෙන යනකොට යම් තැනක හිර වුණා නම් ආය වීඩියෝ එක ප්ලේ කරලා බලන්න. එතකොට කලින් පැහැදිලි කිරීමේදී ඔයාගේ ඔළුවට ගියේ නැති කාරණා ආය පාරක් වීඩියෝ බලද්දී ඔළුවට යන්න පුළුවන්. මොකද මම මේ කොටස් තේරුම් ගන්න ඕන සියලුම දේවල් මෙතනදී පැහැදිලි කරගෙන යන්නේ. නමුත් එක අවධානයකින් ඔයා අහන්නේ නැත්නම් එයා ඔළුවට යනවා කියන එක ඒ කාරණා හිත ඇතුළට කාවදිනවා කියන එක තමයි වෙන්නේ නැත්තේ පුතේ. පැහැදිලිද? ඒ නිසා තමන්ගේ අධ්‍යාපනය ගැන නිරන්තරයෙන් හිතන්න, උනන්දුව අඩු කරගන්න එපා. අද පන්ති පටන් ගනි, හෙට පන්ති පටන් ගනි, එහෙම බෑ ඒවා හිතන්නවත් එපා. වැඩ කටයුතු කරගෙන යන්න. එතකොට අපිට සාර්ථක වෙන්න අනිවාර්යයෙන්ම පුළුවන් පුතේ.